පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නේ සඳහන් වෙන්නේ බුද්ධ වග්ගයේ. කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. පින්නතුනි ඒරකපත්ත කියන නාගරාජයා ආරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ ඒරකපත්ත නාගරාජයා කියලා කියන්නේ කවුද කියන කාරණාව ටිකක් දැනගත්තොත් ඒක අපිට බොහොම වටින කාරණාවක් බවට පත් වෙනවා. මේ සසර කොච්චර භයානකද කියන කාරණාව තේරුම් ගන්න. අපේ භාග්‍යතුන් වහන්සේට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 20000ක් විතර තියෙන කාලේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා උපසම්පදාව ලැබලා අවුරුදු 20000ක් කල් මනා වූ සීලයක් ආරක්ෂා කරගෙන ජීවත් වුණ එක භික්ෂූන් වහන්සේ නමක්. එක දවසක් ගඟකින් එතර වීම සඳහා මේ ඔරුවකට ගොඩ වෙන වෙලාවේ ගඟේ ඌරටම ඔරුව ලං කරලා තිබුණා. උන්වහන්සේ ඔරුවට ගොඩ වෙන වෙලාවේ ගඟට පාත් වෙලා තිබිච්ච ගහක අත්තක් අල්ලගෙන තමයි ඔරුවට ගොඩ වුණේ. මේ ඔරුවට ගොඩ වෙනකොට මේ ඔරුව එකපාරම ජලයට නැත්තම් ගඟ මැද දිහාට තල්ලු වෙලා ගියා. එතකොට තාම අත්ෙන් අල්ලගෙන හිටපු නිසා ඒ ඇදිලා යනකොට අර අල්ලගෙන හිටපු අත්ෙන් එක කොළයක් කැඩුනා. මේ භික්ෂුන් වහන්සේ අවුරුදු 20000ක් මනා සීලයක් ආරක්ෂා කරපු කෙනෙක් බව මම මුලින් මතක් කළානේ. නමුත් මෙන්න මේ කාරණාවේදී උන්වහන්සේට සැකයක් ඇති වුණා මං අතින් ඇවතක් වුණා නේද කියලා. පින්නතුනි ඒක හිතාමතා කරපු වැඩක් නෙමෙයි. මොකද අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් යටත් පිරිසෙන් ගහක කොළයක්වත් කඩනවා නම් ඒක නොකල යුතු දෙයක් කියලා. ඇවතකට හේතු වෙන කාරණාවක්. මොකක්ද මේ ඇවතක් කියලා කියන්නේ? ඇවතක් කියලා කියන්නේ පින්නතුනි වරදක් කියන එකයි. දැන් එතකොට මේ භික්ෂූන් වහන්සේ අතින් කොළයක් කැඩුනා. නමුත් ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. ඔරුව තල්ලු වෙනකොට ඇති වෙච්ච ඇදීම නිසා අර කොළේ කැඩුනා. නමුත් ඕක හිතට බලපෑවා. ඇවතක් වුණාම ඇවත දේශනා කරලා පිරිසිදු කරගන්න ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කරුණු භික්ෂූන් වහන්සේලා හොඳට දන්නවා. ඇවත් දෙසනවා කියන කාරණාව. නමුත් මේ භික්ෂුවට ඇවත් දෙසා ගන්න තරම් සුදුසු කෙනෙක් මුණ ගැහුනෙත් නැහැ. මරණාසන්න කාලේ මෙන්න මේ කාරණාව තමයි පින්නතුනි දැඩිසේ හිතට බලපෑවේ. සීලේ paludu වුණා නේද කියන කාරණාව. අන්න ඒ සිතුවිල්ලත් එක්ක අපවත් වෙලා මේ නාගරාජයෙක් වෙලා ඉපදුනා. ඒ නාගරාජයාගේ නම තමයි ඒරකපත්ත. ඒරකපත්ත නාගරාජයා උපදිනවත් එක්කම තමන්ටත් ජාති ස්මරණ ඥානයක් සහිතව සමයි ඉපදුනේ.
අන්න ඒ ජාති ස්මරණ ඥාණයෙන් දැනගත්තා පෙර භවයේ 20000ක් තරම් කාලයක් අවුරුදු වලින් ජීවත් වෙනකොට මනාව සිල් රැකගත්ත පැවිද්දෙක් තමන් කියන කාරණාව. ඒ තරම් උසස් විදිහට සිල් ගුණ ආරක්ෂා කරලත් අද මේ වාගේ උපතක් ලැබුණේ ඇයි කියන කාරණාවේදී අර ඇවත සිද්ධ වීම සම්බන්ධයෙන් හිතේ ඇති වෙලා තිබිච්ච බලපෑම අවසාන මොහොතේ ආවර්ජනය වීම කියන කරුණු මත මෙවන් ජීවිතයක් ලැබුණ බවත් දැනගත්තා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිලා එවන් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්ම ශ්‍රවණය කරලා සසරින් එතර වෙන්න මඟ හදාගන්න එක ප්‍රධාන පරමාර්ථයයි. කාලයක් ගෙවිලා ගියා. බුදු කෙනෙක් ලෝකේ ඉපදිලාද කියන කාරණාව දැනගන්න හැටියක් නැහැ. මේ නාගරාජයා තමන්ගේ දියණියක් වෙන නෙයිනියක් තමන්ගේ පෙන ගොබේ මත තියාගෙන ගඟ ජලතලයට වෙලා ඉන්නවා. ඒ පෙන ගොබේ මත ඉන්න ලාබාල නෙයිනිය ගීතයක් කියනවා. නාගරාජයා කල්පනා කළා ඇය මේ ගීතය කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නම් මට දැනගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් අඩමාසයකට වාගේ වරක් මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඔහුගේ පෙන ගොබේ මත ඉඳලා මේ නැයිනිය ගීතයක් කියනවා. කාලයක් ගෙවිලා ගියා. කාලයක් කියන්නේ පිළිතුනේ සුළුපටු කාලයක් නෙමෙයි. බුද්ධාන්තරයක් තරම් කාලයක් ගෙවිලා ගියා. මේ නාගයන්ට දීර්ඝ ආයුෂ තියෙනවා. නාග ලෝකෙට අයිති නාගයෝනේ. නමුත් තමන් බලාපොරොත්තු වුණ කාරණාව තාම මුදුන්පත් උනේ නැහැ. ඔය අතරේ අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ඒරකපත්ත නාගරාජයාව දැක්කා. ඒරකපත්ත නාගරාජයාගේ සාංශාරික කුසල මහිමයත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ වගේම සෝවාන් වෙන්න තරම් මහත් වූ කුසලයක් තියෙන තවත් තරුණෙක් භාග්‍යතුන් වහන්සේගේ මේ මහා කරුණා සමාපatti ඥාණයෙන් දැක්කා. උත්තර මානවක අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට දකිනවා මේ නාගරාජයා බුදුරජාණන් වහන්සේ ඉපදිලා බව දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න එනවා. ඒ නාග සමාගමේදී 84000ක් තරම් විශාල පිරිසකට ධර්මාවබෝධ කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. වැඩි පිරිසක් එකවර සසරින් එතර කරවන්න මඟ හදන්න පුළුවන්. පින්නතුනි මේ උත්තර කියන මානවකයාට භාග්‍යතුන් වහන්සේ එක දවසක් කතා කළා. මේ ඒරකපත්ත නාරජු දැකපු දවසේම උත්තර මානවක දැකලා භාග්‍යතුන් වහන්සේ කතා කළා. කතා කරලා උත්තර මානවකට මේ කාරණාව සඳහන් කළා. ගංග ජල තලයේ මත නාගයෙකුගේ පෙන ගොබය මත ඉඳගෙන නැයිනියක් මෙවන් ගීතයක් කියනවා. ඇය කියන ගීතයත් භාග්‍යතුන් වහන්සේ උත්තර මානවකට මතක් කරනවා. ඇය එහෙම ගීතයක් කියනව ඇහුනහම ඒට පිළිතුරක් හැටියට ඔබ මෙවන් ගීතයක් කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවත් උත්තර මානවකට කියලා දෙනවා. කිව යුතු දේ මොනවද කියලා. උත්තර මානවකගේ ගීතය ඇහුවහම ඒ නැයිනිය තවත් ගීතයක් කියනවා.
එයට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න කියලා දෙවැනි උත්තරයත් භාග්‍යතුන් වහන්සේ උත්තර මානවකට ඉගැන්වුවා. උත්තර මානවක ගඟ ළඟට ගියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම අර නැයිනිය ගීතයක් ගායනා කළා. ඒකට උත්තර මානවක විසින් උත්තර ලැබලා දුන්නා. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ උත්තර මානවකට උගන්වපු දෙවැනි ගීතය උගන්වන වෙලාවේ උත්තර මානවක සෝවාන් වෙනවා. උත්තර මානවක නැයිනියගේ ගීතයට පිළිතුරු ගීතයක් හැටියට දෙවැනි ගීතයත් සඳහන් කළා. මෙන්න මේ දෙවැනි ගීතය අහගෙන ඉන්න වෙලාවේ ඒරකපත්ත නාගරාජයා කල්පනා කළා හැබැවින්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියන කාරණාව තීරණය කළා. තීරණය කරලා උත්තර මානවකගෙන් අහගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිශාව බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගමන් කළා. ගමන් කරලා බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාව ඇතුළට වැදිලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කළා. නමස්කාර කරලා මේ සසර කොච්චර දුකද තමන් මේ තත්ත්වයට පත් වුණේ ඇයි කියන මේ කරුණ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. ලෞතර බුද්ධාන්තරයකදී මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා මේ සංසාරයෙන් එතර යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන බව සිහිපත් කළා. පින්නතුනි අන්න ඒ වෙලාවේ තමයි අපි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය නාරජුට දේශනා කොට වදාළේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්ස ජාතියක උප්පත්තිය ලැබනවා කියන එක ඊ타ත්ම අමාරු වැඩක්. පින්නතුනි මනුස්ස ජාතියක උපතක් ලබනවා කියන එක ඒ තරම්ම අමාරුයි කියලා සඳහන් කරන්න කරුණු කාරණා රාශියක් ධර්මයෙන් ගෙනල්ලා පැහැදිලි කරන්න පුළුවන්. මේ ධර්ම කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා තමන්ගේ ජීවිතේ ගෙවෙන කාලේ පංචකාම සම්පත්තියට ඇලිලා පංච ඉන්ද්‍රයන්ට වසඟ වෙලා කාම සම්පත්තියෙන් ලෝලත්වයට පත් වෙලා ඒ වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා කටයුතු කරන මිනිස්සුන්ට මරණාසන්න කාලේ යහපත් සිතවිලි සමුදාය මතකයට නගා ගන්න ඉතාමත්ම අමාරුයි කියලා. ඒ කාමයට එක්කම ඇලිලා ගැලිලා තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. ඒ කාමයට එක්ක ඇලිලා ගැලිලා ගත දීර්ඝ කාලයක් ජීවිතේ ගත කරන නිසා කුසල් දහම් සිද්ධ කරගන්න ඒ අයට කාලය බොහොම මදි පින්නතුනි. බණක් අහන්න යන්න වෙලාවක් නැහැ. දන් දෙන තැනකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ. වෙනත් පින්කමකට සහභාගී වෙන්න භාවනාවක් කරන්න දින කීපයක් ගෙදරින් මිදිලා ඒ තැනකට ගිහිල්ලා ඒ කටයුතු කරන්න උන්ට කාලෙ මදි. පසළොස්වක පෝය දවසක් නමුත් විහාරස්ථාන වලට ගිහිල්ලා නොඑක් පින්කම් වලට සහ සම්බන්ධ වෙලා කුසල් රැස් කරගන්න උන්ට කාලෙ මදි. පෙහෙවස් සමාදන් වෙලා සසර ගමන සුවපත් කරගන්න මග හදාගන්න උන්ට කාලය මදි. දවසේ තියෙන කාලය ඔවුන්ගේ වැඩ සම්පූර්ණ කරගන්න මදි වෙලයි තියෙන්නේ. ආන් එහෙම පංචකාමයේ ඔස්සේම ඇලිලා ගැලිලා ජීවත් වෙච්ච මේ මිනිස්සුන්ට මරණාසන්න කාලේ යහපත් දෙයක් මතකයට නගා ගන්න අවස්ථාවක් උදා වෙන්නේ තාමත් අඩුයි. මොකද එහෙම මතකයට නගා ගන්න තරම් දිගින් දිගට ප්‍රගුණ කරගත්ත යහපත් කටයුත්තක් ඔවුන්ගේ ජීවිතවල නැහැ පින්නතුනි. අන්න ඒ නිසා මරණයෙන් පස්සේ
ඊටාම දුක්ඛදායක දුගතිගාමී තත්වයන්ටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඒ නිසාත් මනුස්ස ජීවිතයේ දුර්ලභයි. මොකද තමන් මෙහාට ආවේ මොකටද කියන කාරණාව නොදන්න මිනිස්සු ජීවත් වෙනවා කියන කාරණාව හරියට දන්නේ නැති නිසා. ඒ වගේම තමයි පින්නතුනි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි හැමදාම මනුස්ස ලෝකේ උපදිනව නෙමෙයි. සමහර කාලවල අපි බඹලෝ වාගේ තැන්වල ඉපදිලා ඒ මහේ ශාක්‍ය සැපත් වින්දා. බඹලව ඉන්න තරම් අපි අරගෙන ගියපු කුසල ශක්තිය මදි නිසා අපි බඹලවින් නික්මිලා ඉහළ දිව්‍ය තලවල ඉපදුනා. ඒ දිව්‍ය තලයේ වසන්ඩ තියෙන කුසල් ප්‍රමාණය මදි නිසා අපි ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ලා පල්ලහැම දිව්‍ය තලයකවත් ජීවත් වෙන්න තරම් දැන් කුසලයක් නැති නිසා ඊළඟට අපි මේ මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි කවදා හරි දවසක මෙහෙන් චුත වෙලා තවත් වෙන තැනක උපදිනවා. ආපු ගමන් රටාවේ හැටියට පල්ලහැටම යනවනම් අපට යන්න තවත් ලෝක 4ක් තියෙනවා. අපි ඒවට කියනවා සතර අපාය කියලා. නමුත් කවුරුවත් කැමතිද සතර අපායට? කවුරුවත් මේ සතර අපායට කැමති නෑ. අපාය උත්පත්තියට කිසිසේත්ම කැමති වෙන්නේ නෑ. අපි අකමැති වුණත් ඕන තරම් අපි අපාය උපදිනවා. මොකද පින්නතුනි අපි අකමැති වුණත් අපි අපාය උපදිනවා කියලා සඳහන් කළේ අපි විසින් සම්පූර්ණ කරගත යුතු කුසල කර්මය අපි සම්පූර්ණ කරලා නැති නිසා. අන්න ඒ නිසා මේ මනුස්ස ලෝකේ කියලා කියන්නේ තවත් විදිහකට කරුණු පැහැදිලි කළොත් අපායට යන අතරමඟ නතර වෙච්ච තවත් එක නවාතැන්පොළක්. පිනතුනි ඉහළ ඉඳලානේ බැහැගෙන එන්නේ. ක්‍රමානුකූලව මේ යන්නේ සතර අපාය දිහාවටනේ. එහෙමනම් අපායට යන ගමනේ නතර වෙච්ච නවාතැන්පොළක් කියලා මම සඳහන් කළේ ඒකයි. හැබැයි තව කරුණක් පැහැදිලි කරන්න ඕනේ. මේ නවාතැන්පොළ හරි වටිනා තැනක්. ඒකට හේතුව මොකක්ද? සුවිශේෂී තැනක් මේ නවාතැන. අවුරුදු 60-70ක් වගේ කෙටි කාලයකට තමයි අපි මෙහෙ නතර වෙලා තියෙන්නේ. නමුත් මම මේක සුවිශේෂී තැනක් කියලා කිව්වේ මෙතන ඉඳලා පුළුවන් කැමතිනම් ආපහු අපි ආපු දිහාට යන්න. සුගතිය පැත්තට යන්න. එහෙම නැත්තම් පල්ලෙහාට යන්නත් පුළුවන්. හැබැයි සුගතියට යන්න නම් අපි මේ ඉන්න විදිහ ප්‍රමාණවත් මදි. මීට වඩා ලොකු උනන්දුවක් අපි ළඟ තියෙන්න ඕනේ. මොකක්ද ඒ උනන්දුව කියලා කිව්වේ? යටත් පිරිසෙන් තිසරණයි පන්සිලුයිවත් අනිවාර්යයෙන්ම හරියට තියෙන්න ඕනේ. හැබැයි පල්ලෙහාට යන්න නම් අපි මේ ඉන්න විදිහ බොහොම හොඳයි. ඉහළට යන්න නම් තමයි ක්‍රමය වෙනස් කරන්න වෙන්නේ. ඉහළට යනවා කියන එක පින්නතුනි අමාරු වැඩක් නේ. කොහොමත් ඉහළට යන එක අමාරුයි. හැම ශේස්ත්‍රයකමත් ඒක එහෙමම තමයි. ඉහළට යන එක අමාරුයි. ඒක හරියට නිකන් ගඟක උඩ පැත්තට පීනනවා වගේ. ඉහළට යනවා කියන එක අමාරු කාර්යයක්. අකුසලයට නම් සත්වයා නිරන්තරයෙන් එදිලා යනවා. අකුසල් වල යෙදෙන්න සත්වයා බොහොම කැමතියි. පංචකාම ලෝකේ මායාවේ ලෝකෙනි පින්නතුනි. මායා විසින් පාලනය කරන ප්‍රමාණය පංචකාම ලෝකය.
පින්නතුනි මෙහෙම හිතන්නකෝ. අපිට මේ පංචකාම ලෝකෙන් පහසුවෙන් ගැලවෙන්න බෑ. ඒක ඔබ ඔබේ ජීවිතවලටම ගලපලා හිතලා බලන්න. පංචකාමයෙන් මිදෙන්න කොච්චර අමාරුද කියලා. අපි හිතමු අපි පිට රටකට ගිහිල්ලා ඉඩමක් මිලදී ගන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් වෙනත් රජෙකුගේ රාජ්‍යයකට ගිහිල්ලා අපි ඒ රාජ්‍යයෙන් කොටසක් ගන්න ලෑස්ති වෙනවා. ඒ රජුරු අපිට ඒ කොටස නිකම්ම දෙනවද? කිසිම රජෙක් කැමති නෑ තමන්ගේ රාජ්‍යයෙන් බින් කොටසක් තමන්ට හිමි වෙනවට. එහෙනම් වෙනත් රටකින් අපට ඉඩම් කෑල්ලක් ගන්න කොයිතරම් අමාරු වෙයිද? වෙනත් රාජ්‍යකින් භූමි භාගයක් වෙන් කරව ගන්න කොච්චරනම් අපහසු වෙයිද? පින්නතුනි, ආන් ඒ වාගේ තමයි මේ පංචකාම ලෝකය කියලා කියන්නේ මායාවේ රාජ්‍ය. මේ මායාවේ රාජ්‍යයෙන් කෙනෙක් ඉවත් වෙනවට මායා හරි අකමැති. නමුත් මායාට කිසි බලපෑමක් නැහැ අපි මෙහෙන් ඉවත් වුණා කියලා. මායාගේ සැපයට බාධාවකුත් නැහැ අපි ඉවත් වුණා කියලා. නමුත් තමන්ගේ වසඟයේ ඉන්න කෙනෙක් තමන්ගෙන් ගිලිහිලා යනවට මායාව හරි අකමැතියි. ආන් ඒක නිසා අපි අල්ලලා බැඳ ගන්නම තමයි හැම වෙලාවෙම සූදානම් වෙන්නේ. එතකොට අපේ පින්නතුන්ට හිතෙනවද ඉතින් මායාවට තාම අපිව බැඳ ගන්න බැරි වුණානේ කියලා? අපේ අහවල් අය මැරිලා ගියා. කෝ බැඳගෙන තිබුණේ නෑනේ මායාව කියලා. ඇයි මොකද නැත්තේ පින්නතුනි? මේ පංචකාම ලෝකේ මායාවගිනේ. ඉතින් අපි දැන් බැඳිලා නැද්ද? ඇහැට බැඳිලා, කනට බැඳිලා, දිවට බැඳිලා, කයට බැඳිලා, මේ නොයෙක් දේවල් වලට බැඳිලා. ඇහෙන් රූප වලට බැඳිලා, කනෙන් ශබ්ද වලට බැඳිලා, කයින් ස්පර්ශයන්ට බැඳිලා, දිවෙන් රසයන්ට බැඳිලා, නාසයෙන් සුවඳ වර්ග වලට බැඳිලා. මේ තමයි බැඳිච්ච බැමි ටික. එතකොට ජීවත් වෙනවා කියලා කරන්නේ මේ බැමි ටික තර කරන එක නෙමෙයිද? අතහැරලා යන්න බැරි වෙන විදිහට, ගලව ගන්න පහසු නැති වෙන විදිහට අපි විසින් බැමි ටික හිර කරලායි තියෙන්නේ. එහෙමනම් මනුෂ්‍යාත්ම භාවයේ ඊටාම දුර්ලභයි. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව දේශනා කරපු කරුණු රාශිය නොඑක් දේශනාවල් වලින් අපේ පින්නතුන් අහලා තියෙනවා. මහණෙනි, කන කැස් බෑවික් අවුරුදු 100කට වතාවක් සාගර පතුලේ ඉඳලා උඩට එනවා. තනි සිදුරක් තියෙන වියදඬුවක් සාගරයේ මේ අතට පාවෙමින් තියෙනවා. මහණෙනි, අර කන කැස් බෑවා මේ විය සිදුරෙන් හිස ඉහළට දාලා අහස බලන්න තැත් කරනවද? පින්නතුනි, ඒක කොයිතරම් අමාරු වැඩක්ද? කොච්චරනම් අමාරු වැඩක්ද කියලා හිතලා බලන්න. ඒක නොවෙනම තරම් කාරණාවක්. භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ ඒකයි. නමුත් අහඹුවක් ලෙස සිද්ධ වෙන්නත් පුළුවන්. කන කැස් බෑවා විය සිදුරෙන් හිස පොවනවා කියන එක. අන්න ඒ වගේම තමයි පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මැරිලා ගියහම නැවත උපදිනවා කියන කාරණාව. උපදිනවා කියන කාරණාව කියන්නේ සුගතියේ උපදිනවා කියන කාරණාව. ඊටාම දුෂ්කර දෙයක්. සුගති ආත්ම භාවයක් ලබා ගන්න, මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගන්න ඒ තරම්ම අමාරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙතරම්ම දුර්ලභයි කියන කන කැස්පෑ වගේ වියසිදුරෙන් අහස බලන කාරණාව සුලභව සිදු වෙනවා වගේ මහණෙනි, මෙලව ජීවත් වෙන යම් සත්වෙක් නිරේ උප්පත්තිය ලැබුවොත්, සතර අපායේ කොහේ හරි තීන්දුනොත්, ඒ අයටත්
සැනසීමක් නැහැ. ගැලවීමක් නැහැ. සතර අපායට තීන්දුනොත් එහෙමයි. අන්න ඒක නිසා වහ කුසල් දහම් රැස් කරගන්න ඕනේ. කුසලයෙන් පෝෂණයටපත් වෙන්න ඕනේ. ඒ පරම දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන බව හැම වෙලාවෙම ආවර්ජනය කරන්න ඕනේ. ලැබිච්ච ජීවිතයෙන් මනා ඵල නෙලා ගන්න තම තමන් උත්සාහ කරන්න ඕනේ. අන් එහෙම කටයුතු කරලා තිසරණයි පන්සිලී මත ආරක්ෂා වෙලා මේ සංසාරයෙන් එතර යන්න මං පෙත් හදාගන්න අපිට හැකියාව තියෙනවා. පින්නතුනි මම සඳහන් කළා මනුස්ස ලෝකේ කියලා කියන්නේ අපායට යන ගමන් නතර වෙච්ච එක තැනක් කියලා. මේ නවාතැන් පොලේ ඉඳලා ඉහළට යනවද පහළට යනවද කියන කාරණාව තීරණය කරන්නත් පුළුවන්. පින්නතුනි අපේ පවුලක් ගැන හිතලා බලන්නකෝ. සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. කවුරුවත් දන්නේ නැහැ තමන් කොහෙන්ද ආවේ කියලා. නමුත් එක ගෙදරකදී මුණ ගැහිලා ඒ ගෙදර එකතු වෙලා උයාගෙන පිහාගෙන කාලා බීලා කලේ යුතු ලෞකික කටයුතු කරලා අපි ආපහු තමන්ගේ අනික් එදිනෙදා කටයුතු වලට යෙදෙනවා. මෙහෙම එදිනෙදා කටයුතු වල යෙදී නොයෙක් කාර්යයන් සම්පූර්ණ කරන්න හිතපු මිනිස්සු කුසල් දහම් කරන්න කල්පනා කළේ නැහැ. පන්සිල් ආරක්ෂා කරන්න තෙරුවන් සරණ යන්න කල්පනා කළේ නැහැ. අන්න ඒක නිසා හතරමං හන්දියක් වගේ හැමෝම එකට රැස් වෙලා ඉන්නවා. මෙතනින් යනකොට නොයෙක් පැතිවලට යනවා. අම්මා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නැහැ. තාත්තා මැරිලා කොහෙ ගියාද කියලා අපි දන්නෙත් නැහැ. සහෝදරයා මැරිලා කොහෙ ගියාද, සහෝදරිය මැරිලා කොහෙ ගියාද, මම මැරිලා කොහෙ යනවද කියන කරුණු එකක්වත් අපි දන්නේ නැහැ. හතරමං හන්දියේ මුණ ගැහුණා වගේ මුණ ගැහිලා ඉන්නවා. ගෙදර සමාජිකයෝ 5 දෙනා මැරිලා 5 පැත්තකට යනවා. දෙන්නෙක් එකපාර යනවා වෙන්නත් පුළුවන්. ආන් ඒ යන ගමන ඊතා දුක්ඛිත දුගතිගාමී ගමනක් වෙන්න පුළුවන්. සුගතියට යන පිරිස ඊ타ත්ම අඩුයි පින්නතුනි. අන්න ඒක නිසා තමන් වහ කුසල් රැස් කරගත්තනම් මේ උතුම් ජීවිතයක් ලබන්න ඒක හරි ප්‍රයෝජනයක්. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුෂ්‍යෝත්පත්තිය ලබන එක කොයිතරම් දුර්ලභද. කිච්ඡං මච්ඡාන ජීවිතං. මෙතන කිච්ච කියලා කියන්නේ පින්නතනි දුකට. දුක කියන අර්ථයත් එතන තියෙනවා. කිච්ඡං මච්ඡාන ජීවිතං. මිනිසුන්ගේ ජීවිතයේ ඊ타ත්ම දුකයි. මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. මිනිසුන්ගේ ජීවිතයේ ඊ타ම දුකයි. ඇයි මිනිසුන්ගේ ජීවිතයේ ඒ තරම්ම දුකයි කියලා කියන්නේ? දුප්පත් පෝසත් ભેදයකින් තොරවම ආර්ය තත්වයටපත් නොවිච්ච හැම පුද්ගලයෙකුගේම ජීවිතය දුකින්ම පිරීලා තියෙනවා. ඒ පින්නතුනි එහෙම සඳහන් කළේ. ගොවිතැන් කරන්න කොච්චර දුක් විඳිනවද? රැකියාවක් කරන්න කොච්චර දුක් විඳිනවද? ඒ වෙනුවෙන් ඉගෙන ගන්න කොච්චර දුක් විඳිනවද? වේල හොයාගන්න කොච්චර දුක් විඳිනවද? මේ ආදී වශයෙන් කල්පනා කරලා බලහම මහා දුක් අන්දරාවක් නැද්ද? ජීවිතය පවත්වන්න ඕන නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා. තෘෂ්ණාව වැඩි නිසා ඒ දුක් විඳගෙන යන ගමනේ තවත් පෞරාසියක් රැස් කරනවා. පින්නතුනි මිනිස්සු ප්‍රාණඝාත කරන්නේ ඇයි? ජීවත් වෙන්න නෙමෙයිද? සමහර අය සත්තු මරලා මස් විකුණලා ජීවත් වෙනවා. ඩෙන්ගු හැදෙන්න පුළුවන්. මැලේරියාව හැදෙන්න පුළුවන්.
තවත් වෙන මොනවා හරි ලෙඩක් හැදෙන්න පුළුවන් මදුරුව කෑවහම. ආන් ඒක නිසා මදුරුවොත් මරනවා. තවත් නොයෙක් ඒ වාගේ කටයුතු වල යෙදෙනවා ජීවිතේ පවත්තන්න ඕන නිසා. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, අල්ලස් ගන්නවා, මංකොල්ල කනවා, කපටිකම් කරනවා, වංචාවල් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? ජීවත් වෙන්න ඕන නිසා. එහෙනම් ජීවිතේ පවත්වන්න කොච්චර දුකයිද? ඒ ජීවිතේ පවත්වන්න මතු අනාගතේ කොයි තරම් දුක් විඳින්න හේතු වෙන කාරණාවල් අපි විසින් සිද්ධ කරනවද? කිච්ඡං මච්ඡාන ජීවිතං කීවේකයි. මනුස්ස ජීවිතයේ ඊටාම දුක් සහිතයි. මෙලව දුක් සහිතව පැවතිලා සමහර වෙලාවට මරණයෙන් පස්සේ ඊටාම දුක්ඛිත තැන්වල ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න කරුණු කාරණා හේතු වෙනවා. ඒකයි මනුස්ස ජීවිතේ දුකයි කියලා සඳහන් කළේ. ඊළඟට පින්නතුනි කිච්ඡං සද්ධම්ම සවණං ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම දුර්ලභයි. ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභයි කියලා කියන්නේ පින්නතුනි බණ අහන්න පුළුවන් කාලයක උපදින්න ඕනේනේ. ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. නිර්මල ධර්ම රත්නයක් ඉගෙන ගන්න. නිර්මල ධර්මයක් අහන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දේශනා කරලා තිබුණත් කීයෙන් කී දිනාටද ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් නිවැරදි විදිහට? කීයෙන් කී දිනාද ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න එළඹෙන්නේ? ආන් ඒක නිසා ධර්ම ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව ඊ타ත්ම දුර්ලභයි. ඊළඟට දේශනා කළා තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහට ධර්මයේ දේශනා කරන ශ්‍රාවකයෙකුගෙන් බණක් අහන්න ලැබෙනවා නම් බණ අහන අයට මහා ලොකු යහපතක්, මහා ලොකු සහනයක් එයින් උදා කරගන්න පුළුවන් කියලා. මොකද හැබෑම කල්යාණ මිත්‍රයෙක් තමයි නිර්මලම ධර්මයේ දේශනා කරන්නේ. කොහොමද සඳහන් කළා? ත්‍රිපිටකයට ඔහු ඊ타ත්ම ගරුයි. අට කතාවට ඔහු ඊ타ත්ම ගරුයි. මේ ත්‍රිපිටක අට කතාවන්ට මනාසේ ගරු බුහුමන් දක්වමි. එහි තියෙනවා නම් යම් වචනයක් ධර්ම කාරණාවක්, ආන් ඒ කාරණාවට මනවින්ම යෙදෙනවා. ඒ කාරණාව මනවින්ම කියනවා. ලෝක සත්වයාගේ සුභ සිද්ධිය ඒ තුලින්ම හදනවා. ඒ තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. ඊළඟට පින්නතුනි දේශනා කළා ධර්ම කතිකයා කියන වචනේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් කොහොම කෙනෙකුටද? අභිධර්මයේ මනාව දන්න කෙනෙකුට. අභිධර්ම පිටකයක් දැනගෙන තවත් ධර්ම කරුණුත් ඉගෙනගෙන ලෝක සත්වයාට ධම් දේශනා කරනවා නම් ඔහු මනාව ධර්මයේ දන්න, ධර්මයේ දකින, හැබැවින්ම ධර්ම කතිකේ කියලා දේශනා කොට වදාලා. ඉතින් එහෙම ත්‍රිපිටක අට කතාවන්ට ගරු කරමින් ත්‍රිපිටක ධර්මයේම පිළිබඳව මනා වූ නුවණක් අවබෝධයක් ඇතුව දහම් දේශනා කරන කෙනෙක් හොයා ගන්නවා කියන එක මේ ලෝකේ දුර්ලභ කාරණාවක් නිසා ධර්මය යයි කියලා හිතලා අධර්මය දේශනා කරනවා. සසර පුරාම මිත්‍යා දෘෂ්ටි අපිට හොඳට පුරුදු නිසාද කොහෙද එවන් මිත්‍යා දෘෂ්ටියෙන් දේශනා කරනකොට මිනිස්සු වේගෙන් මේ මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවය. පින්නතුනි ධර්මය කියන වචනය මේ ලෝකේ පරම දුර්ලභයි. ධර්මය විතරක් නෙමෙයි
බුද්ධ රතනයත් දුර්ලභයි. ධර්මය කියන වචනය තවත් නොඑක් ආගම්වල තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රතනයේ ලෝකේ පරමම දුර්ලභයි කියලා දේශනා කරනවා. මේ ගාථා රත්නේ අවසාන කාරණාව හැටියට දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උපතත් ලෝකේ පරම දුර්ලභයි කියලා. පින්නතුනි මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යනවා. ලෞතර බුදුවරු පහළ වෙන්නේ. සමහර කාලවල නම් ඊට අඩු කාලවලින් බුදුවරු පහළ වෙනවා. නමුත් සමහර කාලවල මහා කල්ප අසංඛ්‍යයක් තරම් කල් ගත වෙනවා. ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ තරම්ම දුර්ලභයි භාග්‍යතුන් වහන්සේගේ උප්පත්තිය. පින්නතුනි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. අති දීර්ඝ කාලයක් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අප වෙලා කැප වෙලා වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ මහා කල්පම අසංඛ්‍ය 20කුත් ලක්ෂ එකක් මේ සංසාරේ යන කාලේ. ඒ කියන්නේ බුදු වෙන්න ඕනේ කියලා හිතාගත්තට පස්සේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් අති දීර්ඝ කාලයක් කැප කරනවා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ දුක් විඳගෙන එනවද? පින්කම් කර කර පාරමිතාව පූර්ණේ කර කර ප්‍රථම නියත විවරණය සම්පූර්ණ කරගන්න තැනට එනකොට කාරණා 8කින් සම්පූර්ණ වෙලා අතිශයින්ම ප්‍රබල මට්ටමකයි ඉන්නේ. මේ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්ම විවරණ දෙන්න ඕනේ. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම විවරණ අරගෙන පින්නතුනි විවරණ ගන්නත් පුරුෂාත්ම භාවයක්ම තියෙන්න ඕනේ. මනුස්සත්තං ලිංග සම්පත්තිං හේතු සත්තාර දස්සන. භාග්‍යතුන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහලා ඊටාම කෙටි දේශනාවක් අවසන සෝවාන් වෙන්න තරම් මගපල තියෙන වෙලාවක මේ නියත විවරණේ ලබන්න ඕනේ. පින්නතුනි ඒ මහා අබිනිහාරය කියලා සඳහන් කරන කාරණාව භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් හේතු සත්තාර දස්සනං මගපල ලබන්න තරම් මහනුවණක් මෝරලා තියෙන්න ඕනේ ශාසනය ඇතුලේ. ඍෂි ප්‍රෞජ්‍යාවකින් නමුත් පැවිදි වෙලා ඉන්න ඕනේ. පැවිද්දෙක් වෙන්න ඕනේ. මේ ආදී වශයෙන් කරුණු 8ක් පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ කාරණා 8න් යුක්ත වෙච්ච මේ මහා බෝසතාණන් වහන්සේ නියත විවරණ අරගෙන තවත් අති දීර්ඝ කාලයක් පාරමිතා පුරනවා. අපේ බුදුරජාණන් වහන්සේ නම් නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ සැරිසරුවා. තවත් බුදුරජාණන් වහන්සේලා ඉන්නවා නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 8ක් විතර පාරමී පුරනවා. තව බෝසත්වරු ඉන්නවා නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 16ක් විතර පාරමිතා සම්පූර්ණ කරනවා නියත විවරණයෙන් පස්සේ. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් තමයි ඒ සඳහා මිඩංගු කරලා තියෙන කාලේ. අති දීර්ඝ කාලයක් මෙච්චර කැයි මෙපමණ කැයි කියලා සඳහන් කරන්න බැරි තරම් මහත්ඵලයි මහානිසංසදායකයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මස්කන්ධේ ශ්‍රවණය කරලා තිලෝගුරු සම්මා සම්බුද්ධත්වයට මමත් පත් වෙනවා කියන තීරණයට ඇවිල්ලා
ඒ තීරණය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම කරලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න උතුමන් මේ ලෝකේ ඊටාම දුර්ලභයි කියන කාරණාව සඳහන් කරනවා. නාග රාජයාට මේ කරුණ පැහැදිලි කළා. විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන්න රැස් වෙලා හිටියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර ශ්‍රේෂ්ඨ ධර්මයට අනුව බුද්ධෝත්පාදයේ ඊටාම දුර්ලභ බව දැනගෙන ලැබිලා තියෙන අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ලබන්න උත්සාහ කරන්න ඕනේ. ඔබ හරි වාසනාවන්තයි. හේතුව තමයි බුද්ධෝත්පාද කාලයක සම්මාදිට්ඨික ජීවිතයක් ලබාගත් එක. සම්මාදිට්ඨික ජීවිතයකුත් ලබාගත්තා නම් තවත් පරක්කු නොවි අපි කල යුත්තේ වහවහ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මග ගමන් කරන එකයි පින්නතුනි. තව ස්වල්ප මොහොතකින් ඔබට මට ජීවිතය අහිමි වෙන්න පුළුවන්. එහෙම අහිමි වෙනකොට තමන් කරගත්ත කුසල ධර්මයන් මෙනෙහි කරන්න නැත්නම් රැකගත්ත සීලයක් මෙනෙහි කරන්න නැත්නම් මොනවද අවසාන මොහොතේ මෙනෙහි කරන්නේ? මොනවා ගැනද හිතලා සතුටු වෙන්නේ? ආන් ඒක නිසා මේ ජීවිතය තුළ හැකිතාක් ගුණ පුරන්න උත්සාහ කරන්න ඕනේ. සිල් රකින්න උත්සාහ කරන්න ඕනේ. තිසරණයි පන්සිලයි මනවින්ම ගරු කරන්න උත්සාහ කරන්න ඕනේ. ආන් එහෙම යමෙකුට කරන්න පුළුවන් නම් එවන් අය හරි සතුටින් මෙලවින් සමුගන්න අය බවට පත් වෙනවා. මේ කරුණු කාරණා ගැන හැර දක්ව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කරුණු කාරණාවල් වලට අනුව තමන්ගේ ජීවිතේ ඊටාම නිවැරදිව ගොඩනගා ගන්න හැම මොහොතකම හිතන්න. එතකොට තමයි ඔබ ඔබට සාධාරණයක් කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ ඔබේ ජීවිතයට සමීප කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ ඔබටම හිතවත් කෙනෙක් බවට පත් වුණා වෙන්නේ. බුද්ධාන්තරයක ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක් නිමක් නැති වටිනාකමකින් යුක්තයි. ඒ මහා වටිනා ජීවිතයෙන් සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සැනසෙන්න පුළුවන් වාග්ය වාසනාව අන්තර්ගත වෙලා තියෙනවා. ආන්ගේ වාග්ය වාසනාව ජීවිතයට එකතු කරගෙන වහවහ සතර අපායෙන් මිදිලා ලබාගත් සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයට යහපත් අර්ථයක් කරලා බොහොම සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරගත්තොත් ඒක මේ බුද්ධාන්තරයෙන් ඔබ ලබාගත් මහානුභාව සම්පන්නම කුසල කර්මයයි. සසරින් මිදිලා සැපයෙන් සැපයට පත් වෙන්න කටයුතු කරන්න ඒ උතුම් කුසල කර්මයන් සම්පූර්ණ කරගත යුතුයි. මුලින් සඳහන් කළා මොනවද විශේෂයෙන් තිසරණ සහ පන්සිල් ගරු කරන්න ඕනේ. ඒ උතුම් සීලේ මත ඉන්නවනම් ඒ පුජ්‍යලයා නිරේට නොයන බව දේශනා කළා. ඒ වගේම තමයි පින්නතුනි යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. යම් කෙනෙක් පිරිසිදු තිසරණේ මත පිහිටලා ඉන්නවනම් පන්සිලුත් ආරක්ෂා කරගෙන තියෙනවනම් ආන්ගේ කුසල කර්මය නිසා තුනුරුවන් සරණ ගියපු කෙනෙක් මරණයත් සමගම සුගතියේ උපදිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒකයි මම සඳහන් කළේ මුලින් යටත් පිරිසෙන් අපි විසින් මේ තිසරණයි පන්සිලුයිවත් ගරු කරලා තිබිය යුතුයි කියලා. තිසරණයටයි පංචශීලයටයිවත් හිස නමලා තියෙන්න ඕනේ කියලා. ඉස්මුදුනෙන් පිළි අරගෙන තියෙන්න ඕනේ කියලා. ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙන්න ඕනේ කියලා. එවන් කෙනෙක් මැරිලා
සුගතියක උප්පත්තිය ලබනවා. එහෙමනම් දුගතියට යන්න හේතුත් සුගතියට යන්න හේතුත් ඊටාම කෙටියෙන් මේ දේශනාව ඇතුලේ අපි සාකච්ඡා කරන්න යෙදුණා. වෙනතුනි තමන්ගේ ජීවිතේ දිහා බලලා තමන් ඉන්න තැන ගැන හිතලා වහ මෙතනින් මිදෙන්න නම් කළ යුතු කාර්ය නිසිසේ සම්පූර්ණ කරගත යුතුයි කියන කාරණාවෙන් අපි වෙහෙසෙන්න ඕනේ. සම්පූර්ණ කරගන්න ඕනේ. එදාට හරි සතුටින් මෙලවින් පිට වෙන්න පුළුවන්. එවන් උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා.